11 ශ්‍රේණියේ කොටස් වෙනදපොළ පාඩමේ පාලි කොටස මීට පෙර වීඩියෝ එකකින් ඔයගොල්ලෝ දකින්න ඇති. මම හිතනවා දැන් මුලින්ම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක නරඹනවා නම් පාලි කොටස නරඹලා මේ පාඩමේ කොටසට අවතීර්ණ වෙන්න කියලා මම ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා. මොකද ඒකේ තමයි අපි කොටස් වෙනදපොළ කියන්නේ මොකද්ද? ඊට අමතරව ඒකේ මූලික කරුණු ටික අපි මූලික දැනුම ලබා ගත්තේ අපි ඒ කොටසේදී. අපි බලමු මෙතනින් එහාට මේ හදාරන් තියෙන්නේ මොනවද කියලා. මෙතනදී අපි ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා බලමු. යම් සමාගමක කොටස් හඳුන්වා දීමේ ආරම්භක මිල යටතේ ආයෝජකයන්ට මිලට ගැනීමට සිදුවන අවස්ථාව. මේ වෙළඳපොළ. ඒ කියන්නේ මුල්ම අවස්ථාවේදී වෙළඳපොළ තමයි මේ ප්‍රාථමික වෙළඳපොළ කියලා හඳුන්වන්නේ. මෙම අවස්ථාවේදී පුළුවන් වෙන්නේ ආයෝජකයන්ට කොටස් මිලදී ගැනීම පමණයි. ඊට පස්සේ ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ කොටස් ගැනීම වලට ඉඩ ලබා දෙමින් කොටස් වලට ඇති ඉල්ලුම අනුව. ඒක අපිට කොටස් වල තියෙන ඉල්ලුම අනුව කොටසක් සඳහා අලුත් බිලක් නියම කරලා කොටස් විකුණන්න පුළුවන් වෙළඳපොළ තමයි මේ ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඉල්ලුමට අනුව කොටසක නාමයට අපි කියනවා වෙළඳපොළ මිල කියලා. එහෙනම් ද්විතීයික වෙළඳපොළ කියලා කියන්නේ කොටස් වලට තියෙන ඉල්ලුම අනුව අලුත් මිලක් නියම කරගෙන කොටස් විකිණීමට හැකි වෙළඳපොළ තමයි ද්විතීයික වෙළඳපොළ කියන්නේ. එහෙනම් ඉල්ලුමට අනුව තියෙන කොටසක නාමයට අපි කියනවා වෙළඳපොළ මිල කියලා. කොටස ගැනුම් මිල කියලා කියන්නේ සමාගමක කොටසේ හඳුන්වා දීමේ මිලට හෝ වෙළඳපොළ මිලට හෝ මිලදී ගත් විට එම මිල තමයි කොටස ගැනුම් මිල කියලා කියන්නේ. හඳුන්වා දීමේ මිලට හෝ වෙළඳපොළ මිලට ගත්තට පස්සේ එම මිලට තමයි කොටස ගැනුම් මිල කියලා කියන්නේ. මේ වචන වර්ග දන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. මොකද අපි ගණන් වලදී මේ වචන වලින් තමයි ගොඩක් වෙලාවට ගණිත කරුණු අපිට දත්ත ලැබෙන්නේ. ගණන් හදනකොට ඔයගොල්ලෝ මේ වචන ටික පුරුදු වෙයි. ඒ නිසා මේ මතක තියාගන්න. ඊළඟට කොටසක විකුණුම් මිල කියලා කියන්නේ එසේ ලබාගත් කොටස් වෙළඳපොළ මිලට විකුණන මිල. විකුණුම් මිල කියලා හඳුන්වනවා. ඒ වගේ ලබා ගන්න කොටස් වෙළඳපොළ මිලට විකුණන මිල විකුණුම් මිල කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ ප්‍රාග්ධන ලාභය අපි මුලින්ම කතා කරා ලාභාංශයක් අපි පාඩි කොටසේදී හෙව්වා. එතකොට ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ කොටස් විකිණීමෙන් ලබා ගන්න ලාභය තමයි මේ ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ. යම් අපි මෙතනදී කරන්නේ ව්‍යාපාරයක්. එතකොට කොටස් විකිණීමත් ඒවා සහ සම්බන්ධ දෙයක්. එතකොට කොටස් විකිණීමෙන් ලැබෙන ලාභාංශය අපි මෙතනදී කොටස් විකිණීම ලබා ගන්න ලාභයට අපි කියනවා මෙතනදී ප්‍රාග්ධන ලාභය කියලා. අපි මෙතන උදාහරණයකින් මම හිතන්නේ මේක කරනකොට ඔයගොල්ලෝ මේ වචන දෙන විදිය, ඒ වචන ඒවා හොයන විදිය මම හිතන්නේ පහසු වෙයි අඳුන ගන්න. ගානේ හැම ගානකම බලන්න කියලා තියෙන කරුණු මොනවද අපි දක්වලා තියෙන්නේ, මොනවද අහන්නේ කියන එක මම උදාහරණ ටිකේ උතරත් සමග පැහැදිලි කරනවා. පාණි ගන්න වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 2ක් බැගින් ගෙවන සමාගමක කොටස් මිලදී ගන්න අමාල් රුපියල් 100,000ක් යොදවනවා. ඒක කොටසකට රුපියල් 2 බැගින් ලාභාංශ ගෙවන සමාගමක් තියෙන්න මෙතන. ඒතර අමාල් යොදවන මේ සමාගමට රුපියල් 100,000ක්. එවකට එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක්. එනවා 100,000ක් යොදවන්නේ රුපියල් 20ක් කොටස් ගන්න. අපි සරලව හිතුවතින් 100,000 යොදවන්නේ අමාල් රුපියල් 20ක කොටස් ගන්න. එහෙනම් අපිට මේකම උරුඩ එනවා එකපාරටම එහෙනම් කොටස් ගන්න යන්නේ කොහොමද කියන එක නේද? ගාන කියවන ගමන් සාමාන්‍යව තාලා මේ වගන්ති 5ක් 6ක් තියෙන ගානක ගාන කියවද්දිම අපිට උරු දේවල් එහෙනම් මෙහෙම හොයන්න පුළුවන් කියන දේ මතක් කරගන්න. එතකොට තමයි මේ වගේ ගණන් කටපාඩම් නොකර අපිට හදන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙනවා අවුරුද්දක් අවසානයේ ලාභාංශ ලබා ගැනීමෙන් පසු අමල් ඒ වන විට කොටසක වෙළඳපොළ මිල රුපියල් 24 බැගින් සමන්ගේ ඔක්කොම කොටස් ටික විකුණුවා කියලා. මම ආයෙ මේකේ සාරාංශය කිව්වොත් එක කොටසක රුපියල් 2 බැගින් ගෙවනවා. කොටස් ගන්න රුපියල් 100,000ක් යොදවනවා ආයෝජනය කරලා තියෙනවා අමල්. ඊට පස්සේ ඒ 100,000ක් යොදවලා තියෙන්නේ රුපියල් 20 කොටස් ගන්න. කොටසක රුපියල් 20යි. ඊට පස්සේ අවුරුද්දක් අවසානයේදී ලාභාංශ ලබා ගැනීමෙන් පසු අන්න එතන පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනාවෙන්
ඉන්න ලාභාංශය අපිට හොයන්න වෙනවයි කියන්නේ. ලාභාංශ ලබා ගත්තට පස්සේ අමාල් ලේවන විට කොටසක වෙළඳපොළ මිල විදියට රුපියල් 24 බැගින් තමන්ගේ ඔක්කොම කොටස් ගාන විකුණලා තියෙනවා. මේ සම්පූර්ණ ගාණක් මෙතන තියෙන්නේ. ඒකෙන් අණු කොටස් අහලා තියෙනවා. බලමු අපි ගාණෙන් ගාන මම උත්තර සපයලා තියෙනවා. ගානේ කියවන ගමන් බලන්න ගාන දිහා මොනවද දීලා තියෙන්නේ. පුළුවන් නම් අට වැඩක් විදිහට ඔයගොල්ලෝ ලකුණු කරගන්න. මේ නම් වලින් මේ මොනවද මේ දක්වලා තියෙන්නේ. දුමුදල කොච්චරද, ඒක කොටසක ලාභාංශ කොච්චරද, වෙනද පොළමිල කොච්චරද, කොච්චර ඒ කොටස විකුණුවේ කීය ගානද කියන දේවල් තමයි මේකේ ලකුණු ගාන දීලා තියෙන්නේ. අපි බලමු ගාණෙන් ගාන දැන් මෙතන මේ අහලා තියෙන ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර දෙන්නේ කියලා. මේකටත් කොටස් ගාන තමයි මුලින්ම අහන්නේ. මේකටත් කොටස් ගාන කියන්නේ අපි පාන්නේ වීඩියෝ එකේදී කරා මේක. යදු මුදල වෙන්නේ රුපියල් 100,000. ඒක කොටසක් රුපියල් 20 බැගින් තමයි ගන්න අපි. එහෙමනම් 100,000 20ෙන් බෙදුවම එනවා. බිංදුවට බිංදුව කැපෙනවා. එතකොට 10,000 දෙකෙන් බෙදුවම එනවා 5,000. කොටස් 5,000ක් ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටසදී අවුරුද්දක් අවසානයේදී ලැබූ ලාභාංශ තමයි අහන්නේ. ලාභාංශ කියන එක අපි පළවෙනි කොටසින් කරා. ලාභාංශ කියන්නේ කොටස් ගාන වැඩි කරනවා එක් කොටසකට ගෙවන ලාභාංශ මුදලේ. එහෙමනම් රුපියල් 2ක් කියලා ගානක් දීලා තියෙනවා. එහෙනම් කොටස් ගාන 5,000යි අපි කලින් කොටසදී හෙව්වා. දෙකෙන් වැඩි කරාම 5,000 කිව්ව 2 රුපියල් 10,000යි. එහෙනම් අර මම කියවනේ ගාන කියවද්දි ලාභාංශය හොයන්න අත්‍යවශ්‍ය වෙනවා කියලා අපි දැන් මොන ලාභාංශයත් හොයලා තියෙනවා. ඊළඟට දෙවෙනි තුන්වෙනි කොටස් විකිණීමෙන් ලැබූ ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කියන්නේ අපි දැන් මෙතන මේ කොටස් 5,000ක් අරන් තියෙනවා. මෙන්න මේ ඔයගොල්ලන්ට මෙතන බලන්න වැදගත් කරුණක් තියෙනවා. මෙන්න මේ කොටස. මේ හතරෙන් තමයි වැඩි කරලා තියෙන්නේ. 5,000 කියන්නේ කොටස් ගාන වැඩි කරනවා 4. දැන් මේ ගානේ කොහේවත් 4 රුපියල් 4ක් ගැන කියවෙන්නේ නැහැ. ඒක අපි මේ ගාන පියවර හදලා පෙන්නන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක මෙහිටෙන් ගන්න දෙයක්. මම මේක ඔයගොල්ලන්ට ලකුණු කරා මෙතෙන්දී. අපි විකුණන්නේ රුපියල් 24 බැගින්. හැබැයි ගන්න රුපියල් 20 බැගින්. එහෙනම් රුපියල් 4ක ලාභයක් අපි ලබනවා එතෙන්දී. අන්නේ 4ෙන් තමයි මේක වැඩි කරන්නේ. මේක පෙන්නන්නේ ලියන එක අත්‍යවශ්‍ය නැහැ. මේ පළවෙනි උදාහරණ නිසා ඔයගොල්ලෝ ලිව්වේ. එහෙනම් කොටස් ගන්න 5,000යි 5,004ෙන් වැඩි කරාම රුපියල් 20,000ක් ලැබෙනවා ප්‍රාග්ධන ලාභය විදියට. ඊට පස්සේ අමල්ගේ මුළු ආදායම කොපමණද කියලා අහන්නේ. මුළු ආදායම කියනකොට අදහස් කරන්න ඕනකොට දැන් තේරෙන්න ඕන මෙතන කොටස් දෙකක් ගැන කියවෙනවා කියලා. ප්‍රාග්ධන ලාභයක් අපි හෙව්වා. ඊළඟට ආදායමක් අවුරුද්ද අවසානයේ ලැබූ ලාභාංශ ආදායමක් ගැන කිව්වා. එහෙමනම් එතන මේ තියෙන 10,000ත් මේ ලැබෙන 20,000ත් දෙක එකතුව තමයි රුපියල් 30,000 යන්නේ. මේ පළවෙනි කොටසේ දීපු ලාභාංශ ඒ වගේම මෙතන ප්‍රාග්ධන ලාභය තමයි මේ දෙක එකතු කරලා තමයි රුපියල් 30,000 අපි ලබා ගන්න ඕන. කොටස් දෙකක් ආදායම් දෙකක් විතර ලැබෙනවා. පස්වෙනි කොටස ඔහුගේ ආදායම යදු මුදලෙන් කොපමණ ප්‍රතිශතයක්ද කියලා තමයි අහන්නේ. අර අපි පළවෙනි කොටසේදී කිව්වා වගේ ප්‍රතිශතයක් හොයන්නම් භාගයක් තියෙන්න ඕන. යදු මුදලෙන් තමයි අහන්නේ. එහෙනම් යදු මුදල තමයි හරියට දාන්නේ 100,000 100,000න් 30,000 මේ ලැබුව ආදායම තමයි ලාභයට දාන්නේ. වැඩි කිරීම 100% ප්‍රතිශතයක් ගන්න අපි භාගයක් ප්‍රතිශතයක් කරලා තියෙන මෙතෙන්දී. එහෙමනම් මේක සුළු කරාම ලැබෙනවා අපිට 130ක කියන වටිනාකම. ඊට පස්සේ දෙවෙනි ගානේදී මම ඔබට පොඩි අවස්ථාවක් දෙනවා හිතන්න එක. ගාන පොඩ්ඩක් කියවන්න. කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගමක කොටස් මිලදී ගන්න ආවේනිකයේ රුපියල් 60,000ක් යොදවනවා. එක කොටසක් රුපියල් 40යි, කොටස් මිලදී ගන්න යොදු මුදල රුපියල් 60,000යි. ඊළඟට කොටසක වෙළඳපොළ මිල රුපියල් 45ක් වුණාම ඒ කොටස් සියල්ල විකුණනවා. මම මේ ගානේ තියෙන දේ වොන්න පේනවා. මම මේක සරල භාෂාවෙන් කියන්නේ ගාන කියවන ගමන් අපි හිතන්න ඕන විදිය. කොටසක් රුපියල් 40යි, රුපියල් 60,000ක් ආයෝජනය කරලා තියෙනවා. එතකොට කොටසක වෙළඳපොළ මිල රුපියල් 45ක් වුණාම විකුණලා තියෙනවා. ඒක සියලුම කොටස් විකුණලා තියෙනවා. එහෙමනම් මම මේ දැන් මෙතෙන්දි පොඩි ඔයගොල්ලන්ට දීලා තියෙනවා පොඩි උදව්වක්. වම් පැත්ත දීලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වම් පැත්ත තියෙනවා දකුණු පැත්තම ඔයගොල්ලෝ පුරවන්න ඕන. ඊළඟට දැන් තියෙන උදාහරණ වල ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ගණන් හදන්න ඕනේ තියෙන්නේ. මෙතෙන්දි මේ දීපු ඒවා අනුව කොටස් ගන්න හොයන්න පුළුවන්.
කොටස් ගන්න හොයන්න අපි යෙදුව මුදලක් තියෙන්න ඕන. අපිට එතකොට එක කොටසක් ගත් මිලක් තියෙන්න ඕන. වෙළඳපොළ මිලක් තියෙන්න ඕන. ඒක බලන්න තියෙනවද කියලා. ඊට පස්සේ කොටස් විකිණීමෙන් ලැබූ ප්‍රාග්ධන ලාභය තියෙනවා. එහෙනම් අපි එතෙන්දී අපි හොයන්න ඕන කොටස් ගන්න එක කොටසකින් ලැබුණු ලාභය බලන්නකො දැන් ඔයගොල්ලෝ හිතපු විදිය හරිද කියලා. කොට යෙදුව මුදල 60000යි එක කොටසක මේ වෙළඳපොළ මිල රුපියල් 40යි. එහෙමනම් ලැබිලා තියෙනවා 60000 40ෙන් බෙදුවම කොටස් ගාණ 1500ක් විදියට. එහෙමනම් කොටස් විකිණීමෙන් ලැබූ ප්‍රාග්ධන ලාභය විදිහට අපිට ගන්න පුළුවනි ඒ 1500 වැඩි කිරීම 5 කියන එක ඕගොල්ලෝ මතක ඇති මම ඉස්සෙල්ලත් කිව්වා රුපියල් 40කටයි කොටසක් ගන්නෙ රුපියල් 45කට තමයි විකුණන්නේ. එහෙමනම් රුපියල් 5 කියන එක ලැබූ ලාභය විදිහට අපි සලකන්නේ. එහෙනම් ප්‍රාග්ධන ලාභය ලැබෙන්නේ කොටස් ගාණයි රුපියල් 5යි වැඩි කරාම ලැබෙන පිළිතුර. ඔව් අපි දැන් බලමු තුන්වෙනි ගණන. තුන්වෙනි ගණන තියෙන්නේ ව්‍යාපාරිකයෙක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 30ක් වූ එක්තරා සමාගමක් කොටස් 2000ක් මීට ගන්නවා කියලා තියෙනවා. එම සමාගම කොටසකට වාර්ෂිකව රුපියල් 2.50ක ලාභාංශයක් ගෙවනවා. ඔහු ලාභාංශ ආදායම ලබා ගැනීමෙන් පස්සේ අර කලින් ගාන වගේම අලුත් මිලකට විකුණනවා. ඒක රුපියල් 35කට විකුණනවා කියලා තියෙනවා. දැන් මෙතන මේ ගානේ කරුණු කීපයක්ම තියෙනවා. ඒ පොඩ්ඩක් ඒවා බලුවොත් කොටසකට වෙළඳපොළ මිලදී රුපියල් 30ක් කියලා තියෙනවා. කොටස් ගාන 2000යි. ඊළඟට සමාගමක වාර්ෂිකව 2.50 ගානේ ලාභාංශයක් ගෙවනවා. ලාභාංශ ගත්තට පස්සේ ඔයගොල්ලෝ මතකයි ලාභාංශ ගත්තට පස්සේ කියන්නේ අනිවාර්යයෙන් අපි ලාභාංශයක් හොයන්න ඕන. ඒක කොටසක් රුපියල් 35 බැගින් විකුණලා දෙනවා. හරිද? එහෙමනම් මේ කොටස් මේ වැඩි නිසා තොරතුරු මම මෙතන මේ දක්වලා තියෙනවා. කොටසක වෙළඳපොළ මිල රුපියල් 30ක්, කොටස් ගාන 2000ක්. එහෙමනම් ව්‍යාපාරික යෙදුම් මුදල කියන්නේ මේ අපි බලමු අපි කොහොමද ඒක ගන්න කියලා. එතන දීලා තියෙන කරුණු අනුව යෙදුම් මුදල කියලා කියන්නේ තියෙනවා අපිට රුපියල් 30 වැඩින් කොටස් තියෙනවා 2000ක්. එහෙමනම් 30 වැඩි කිරීම 2000. ඒ කියන්නේ එක කොටසක් රුපියල් 30ක්, කොටස් ගාන 2000ක්. එහෙමනම් යෙදුම් මුදල විදිහට ලැබෙන රුපියල් 60000. ඔබේ වාර්ෂික ලාභාංශය ගද්දී කොටස් ගාන අවශ්‍යයි. කොටසකට තියෙන ලාභාංශ මුදල අවශ්‍යයි. එහෙමනම් ඔයාලා දන්නවා කොහොමද ගන්න කියන එක. අපි මෙතනදී කියනවා කොටස් ගාන 2000යි. කොටසකට ගෙවනවා 2.50 ගානේ. එහෙනම් 2.5න් මේ වැඩි කරලා තියෙනවා 2.50 ලිව්වත් කමක් නැහැ. එහෙනම් රුපියල් 5000ක ලාභාංශ මුදලක් මෙතනදී ලැබෙනවා. ඊළඟට ඔහු කොටස් විකිණීමෙන් ලද ආදායම. කොටස් විකිණීමෙන් ලද ආදායම තමයි මෙතනදී අහන්නේ. මේ දෙක මම හිතනවා ඔයගොල්ලෝ පැහැදිලි ඇති. හොඳින් බලන්න ඒක දිහා. ඊළඟට කොටස් විකිණීමෙන් ලද ආදායම තමයි මෙතනදී අපි ගන්නෙ. එහෙමනම් අපිට ලැබෙනවා මෙතන විකිණීමෙන් ලද ආදායම විදියට කොටස් ගාන 2000යි. අර කලින් අපි කතා කරා වගේ රුපියල් 30කට ගන්න කොටසක් විකුණන රුපියල් 35කට. එහෙමනම් රුපියල් 5ක අපිට ලැබිලා තියෙන ලාභයක්. එහෙනම් 2000 වැඩි කිරීම 5 රුපියල් 10000. ඒකට දැන් මේ ගණන කියනකොට මම හිතන්නේ කලින් උදාහරණත් එක්ක එකම ක්‍රමය තමයි යෙදෙන්නේ. අදක තියාගන්න ඕන දේ තමයි අර මේ අපි හොයන්න අනිවාර්යෙන් හොයන්න ඕන කරුණු ටිකක් මේ ගණන් වල තියෙනවා. ඒ කොයි ගානෙත් ඒක හොයන්න එක අනිවාර්යයි. ක්‍රම ටික වල තියාගන්න. අර සූත්‍ර වගේ අපි ලියලා දෙන්නේ කටපාඩම් කරලා ලියන්න නෙමෙයි. නමුත් ඒකෙන් අපිට පොඩි සහනයක් ගන්න පුළුවන් අපිට අමතක නම් ඒක බලලා එතකොට අපි නිතර ගණන් හදනකොට අපිට පුළුවන් ඒක වල තියාගන්න. ඉස්සෙල්ලා වගේම අවශ්‍ය ප්‍රතිශත තමයි ඊට පස්සේ අහන්නේ. අච්චතේ ගන්න අපි මෙතෙන්දී යෙදුම් මුදල වෙන්නේ මෙතන 60000. එහෙමනම් මේ 15000 කියන එක මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්නම් කොහොමද 15000 ලැබෙන්නේ කියලා. 15000 ලැබෙන්නේ මෙන්න මෙතනදී ලැබෙන වාර්ෂික ලාභාංශ විතර 5000. එහෙමනම් ඒ 5000යි මේ 15000 ලැබෙන ආකාරය මම මේ කියන්නේ 5000 ඊළඟට කොටස් විකිණීමෙන් ලද ආදායම රුපියල් 10000කුත් අපි හෙව්වා 5000යි 10000 එකතුව තමයි මේ 15000 විතර ලැබෙන්නේ.
එහෙමනම් යොදු මුදල 60000යි 60000න් 15000 වැඩි කිරීම 100%. ඒකෙන් අපිට ලැබෙනවා 125 කියන ප්‍රතිශතය. එහෙමනම් පුතාලා දැන් මම හිතන්නේ මේකෙදී අපි කරුණු උදාහරණ කීපයක් කරා. තව උදාහරණ කීපයක් ඔයගොල්ලෝ මම දක්වලා දෙනවා. අපි මෙන්න මේ උදාහරණ දෙක හොඳින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ මම මේක උත්තරත් අපේලා තියෙනවා. ඊට පස්සේ 2019 වර්ෂයේ උපසාමාන්‍ය පෙළ විභාගයේදී මෙන්න මේ කොටස් ගාණක් තමයි අපිට ලැබුණේ. මම ඒකේ ගාණත් ඒ වගේම මේකේ මාකින් ස්කීම් එකත් එක්කම ලකුණු ඔයගොල්ලෝට දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න. කොහොමද මේ ලකුණු දෙන්නේ? කොයි තැන් වලටද ලකුණු දෙන්නේ? සමහරවල්ලාට දරුවෝ හිතනවා මුළු ගානේ අන්තිම උත්තරේ වැරදුනොත් අපිට එකක් ලකුණක්වත් නැහැ කියලා. ඇත්තටම මාකින් ස්කීම් එකක් අධ්‍යයනය කරන්න ඕන අන්න ඒ නිසා අපිට අන්තිම උත්තරේ වැරදුනාට අපිට ලකුණු ගොඩාක් ගන්න හැකියාවක් තියෙනවා. එක එක තැන් හරියට නිවැරදිව ලකුණු කරලා ඔයගොල්ලෝ ගානේ කිරීම කරනවා නම් අපිට ලකුණු පෑ ගැනීම පහසුයි. ඒ නිසා මම ඔයගොල්ලෝ ඇත්තට මේකත් මේ වෙලාවේදී මතක් කරනවා. එහෙමනම් මම දැන් මේ පාඩම කොටස් දෙකකට අපිට කරා. ඒක කොටස් දෙකම අධ්‍යයනය කරලා වැඩිදුරටත් ගණන් හදන්න කියලා මම ඔයගොල්ලෝ කියනවා. මොකද ගණිතය කියන්නේ ගණන් දෙක තුනක් හදලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පාඩමක පෙළපොතේ අභ්‍යාස තියෙන මේ සියලුම දේවල් කරන්න, පාස් පේපර්ස් හදන්න, පුළුවන් තරම් ගණන් හදන්න. මේ පාඩමේ 2019 වර්ෂයේදී මේ ඔය මේ පේපර් එක ගණනක් තිබුණා. එහෙමනම් මම හිතනවා ඔයගොල්ලෝ මම ඉගෙන ගන්න ඇති කියලා. මගේ ඊළඟ වීඩියෝස් ලබා ගන්න නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි.